මෙන්න මේ ටියුබ් එක තමයි අපි පටන් ගන්නෙ. ඕකේ අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ මානව රුධිර සංසරණ පද්ධතිය ගැන. මානව රුධිර සංසරණ පද්ධතිය ගැන යන්න කලින් අපි චුට්ටක් මතක් කරගත්තොත් මොකක්ද මේ පද්ධති කියන්නේ කියලා. අපි ටියුබ් එකට එන්න කලින් චුට්ටක් බලමු මොනවාද මේ පද්ධති කියන්නේ කියලා. පද්ධතියක් කියන්න කලින් අපි දන්නවා ජීවීන් කියන කට්ටිය හැදෙන්නේ සෛලවලින්. සෛලවලින් තමයි ජීවීන් හැදෙන්නේ. මේ ඔයාලා 10 වසරට වගේ යනකොට වැඩි දුර ඉගෙන ගන්නවා. මේ සෛලවලින් අපේ ඇඟේ හැදෙනවා හරි අපි කතා කර හිටියේ ජීවීන් හැදෙන්නේ සෛල ඊළඟට පටක ඊළඟට අපි දන්නවා හැදෙනවා අවයව වලින් පස්සේ එනවා පද්ධති කියන එක. පද්ධතිය එකතු වෙලා තමයි ජීවියෙක් නිර්මාණය වෙන්නේ. ජීවියා කියන කෙනා හැදෙන්නේ සෛල පටක අවයව පද්ධති ජීවියා විදියට. එතකොට මේකේ ජීවීන් තුළ තියෙන පද්ධති ගොඩක් තියෙනවා. ඒකෙන් අපි කතා කරන්නේ රුධිර සංසරණ පද්ධතිය නේ. රුධිර සංසරණ පද්ධතිය. ඔයාලා 10 11 පන්ති වලට යනකොට ඉතුරු පද්ධති ගැන අවධානය යොමු කරන්න පුළුවන්. මේ පද්ධතිය නැවත ඔයාලට උගන්වනවා. හැබැයි මේක තියෙනවා රුධිරය ගැන, රුධිර පාර විලයනය ගැන කොටසක්. අන්න ඒ කොටස නැවත උගන්වන්නේ නැහැ. ඒ හින්දා මේ පාඩම වැදගත්. මොකද මේකේ තියෙන කොටසක් ආය ඔයාලට ඉහළ පන්තියකදී ඉගෙන ගන්න නොලැබෙන. ඒක නිසා රුධිර සංසරණ පද්ධතිය ගත්තොත් එහෙම නැත්නම් රුධිරය කියන එක ගත්තොත් මේක අපේ පරිවහන පද්ධතියක්. පරිවහන පද්ධතියක් කියලා කියන්නේ අපේ දේහයේ තියෙන විවිධ ද්‍රව්‍ය එක තැනක ඉඳන් තව තැනකට අරන් යන පද්ධතියක්. ඒ හින්දා අපි මේකට අපි කියන්නේ පරිවහන පද්ධතියක් කියලා. එතකොට ඔතන ඔයාලට පළවෙනි ක්‍රියාකාරකමේ දෙනවා සමහර විද්‍යාගාරවල තියෙනවා හෘදය ආකෘතියක්. ඒ කියන්නේ කෑලි කෑලි වලට ගලවලා හෘදය කොයි වගේද කියලා බලන්න පුළුවන් ආකෘතියක්. ඒක බලන්න කියලා. මේ රුධිර සංසරණ පද්ධතිය සමන්විත වෙනවා හෘදයෙන් සහ රුධිර නාලවලින්. හෘදයෙන් සහ රුධිර නාලවලින් සමන්විත වෙනවා. අපි මේකේ ලොකුවට පද්ධතිය ඉගෙන ගන්න නැහැ. ඒ වෙනුවට අපි බලන්නේ රුධිර සංසරණ පද්ධතියේ මූලික කොටස් ටික විතරයි. ඒ හින්දා සහ ඔයාලට මෙන්න මේ රූපේ ඔයාලට ටියුබ් එකේ දාලා ඇති මම රූපේ පෙන්නන්නම් එක සැරයක්. මෙන්න මේ රූපේ අපි නම් කරගන්න ඕන. රූපෙට නම් ටික මං දාන්නම්. එතකොට ඔහොමම නම් කරගමු. නම් කරගෙන අපි ඉතුරු කටයුතු ටික බලමු. මම මෙතන නම් කරගෙන යන්නම්. ඔයාලා ඒත් එක්කම නම් කරගන්න. ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්නනවා මේ රූපේ. එතකොට මම නම ටයිප් කරනකොට ඔයාලට නම පෙන්නයි.
එතකොට ඔයාලා ඒක බලාගෙන නම් කරගන්න. මෙතන පළවෙනි එක තියෙන්නේ සංස්ථානික මහා දමනය. සංස්ථානික මහා දමනය. පළවෙනි එක සංස්ථානික මහා දමනය. ඊළඟ දෙවැනියට තියෙන්නේ වම් කුක්කුසීය දමනය. වම් කුක්කුසීය දමනය. වම් කුක්කුසීය දමනය මොනවාද කියලා අපි පස්සේ බලමු. ඊළඟ මෙතන ඊතල දෙකක් වගේ ගහලා තියෙන්නේ කුක්කුසීය ශිරා. කුක්කුසීය ශිරා. ඔයාලා ඒක නම් කරගෙන යන්න අකුරු හරියට ලියා ගන්න. ඊළඟට එතන කුටීරයකට ඊතලයක් ගහලා තියෙනවා. ඒකට අපි කියන්නේ වම් කර්ණිකාව කියලා. වම් කර්ණිකාව. ඊළඟ ඊට පහලින් තියෙනවා කපාටයක්. ඒකට අපි කියනවා ද්විතුණ්ඩ කපාටය කියලා. ද්විතුණ්ඩ කපාටය. ඊළඟට යටින්ම තියෙන්නේ වම් කෝෂිකාව. යටින්ම තියෙනවා වම් කෝෂිකාව. එතකොට අපි දකුණු පැත්ත නම් කරලා ඉවරයි. සංස්ථානික මහා දමනය, වම් කුක්කුසීය දමනය, කුක්කුසීය ශිරා, වම් කර්ණිකාව, ද්විතුණ්ඩ කපාටය, වම් කෝෂිකාව. අනිත් පැත්ත වම් පැත්ත අපි පටන් ගත්තොත් වම් පැත්තේ අපිට උඩින්ම හම්බ වෙනවා උත්තර මහ ශිරාව. උත්තර මහ ශිරාව. ඊළඟ දෙවණියට හම්බ වෙනවා උත්තර මහ ශිරාවට යටින් කුක්කුසීය මහා දමනය. කුක්කුසීය මහා දමනය. ඊළඟට යටින් ඊතල දෙකක් හම්බ වෙනවා මැද්දට ගහපු. ඒවට අපි කියනවා අඩසඳ කපාට කියලා. මේවට කියන්නේ අපි අඩසඳ කපාට. අඩසඳ කපාට. එතන අඩසඳ කපාට දෙකක් අපිට හම්බ වෙනවා. මොනවාද කියන එක අපි පස්සේ බලමු. ඊළඟට ඊට යටින් තියෙන්නේ කුටීරයක්. ඒකට අපි කියනවා දකුණු කර්ණිකාව කියලා. දකුණු කර්ණිකාව. ඊළඟට අපිට හම්බ වෙන්නේ කපාටයක්. මේ වම් පැත්තේ තිබ්බ කපාටේ වගේම කපාටයක්. මේකට අපි කියනවා ත්‍රිතුණ්ඩ කපාටය කියලා. ත්‍රිතුණ්ඩ කපාටය. ඊළඟ මෙතන අපිට හම්බ වෙනවා ත්‍රිතුණ්ඩ කපාටයට යටින් දකුණු කෝෂිකාව. දකුණු කෝෂිකාව. දකුණු කෝෂිකාව. අවසානට මේ යටින් තියෙනවා නාලයක්. ඔකට අපි කියනවා අදර මහ ශිරාව.
අදර මහා ශිරාව. ඔන්න ඔය කොටස් ටික තමයි අපිට වෙන්නේ හෘදේ. වම් පැත්තෙන් තියෙන්න ඕනේ මෙන්න මේවා. උත්තර මහා ශිරාව, කුසිය මහා ධමනිය, අඩසඳ කපාට, දකුණු කර්ණිකාව, තුණ්ඩ කපාටය, දකුණු කෝෂිකාව සහ අදර මහා ශිරාව කියන ඒවා. මම හිතනවා ඔයාලා ලියාගෙන ඉවර ඇති කියලා. ඔබ ස්ක්‍රීන්ෂොට් එක ගන්න. තමයි ඔයාලගේ හරි සර්. right. එහෙනම් මම යන්නම් ආපහු මුලට. ඔය තියෙන රූප සටහන දිහා බැලුවට ඔය කොටස් පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න බෑ. ඒ හින්දා මම මෙහෙම වැඩක් කරන්නේ. ඔය කොටසින් කොටස විස්තර කරන ගම මම ඔයාලට හෘදේ රූප සටහන ඇඳලා පෙන්නන්නම්. හැබැයි මට වෙනදා නම් බෝඩ් එකේ පාට කීපයක් පාවිච්චි කරනවා. අද විශේෂත්වය කළු පාට විතරයි පේන්නේ. නැත්තම් මීට් එක හරහා පේන්නේ නැහැ. හෘදේ ගත්තොත් හෘදේ කුටීර හතරක් අපිට අඳ ගන්න පුළුවන්. මේ විදිහට අපි මානව හෘදය ගත්තොත් මානව හෘදයේ කුටීර හතරක් අපිට අඳ ගන්න පුළුවන්. මේ තියෙන හෘදයක්. දැන් මේකේ කුටීර හතර ගත්තොත් ඔයාලා නම් කරගත්තා. මේකට අපි කියන්නේ වම් කර්ණිකාව. වම් කර්ණිකාව. මේකට අපි කියනවා වම් කෝෂිකාව. මේකට අපි කියනවා දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාව. මේකට අපි කියනවා දකුණු කෝෂිකාව. කුටීර හතර වෙන්නේ දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, වම් කර්ණිකාව, වම් කෝෂිකාව. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මෙහෙම හිටගත්තොත් හෘදය ගාවින් මම දකුණු අත උස්සනකොට ඔයාලට පේන්නේ දකුණ. වම් පැත්තට පේන්නේ වම්. හැබැයි මම මේ පැත්තට හැරෙනොත් වම් අත පැත්තේ තියෙන දකුණු කර්ණිකාව දකුණු අත පැත්තේ තියෙන්නේ වම් කර්ණිකාව. ඒ හින්දා අපේ ශරීර අවයවයක් දිහා බලනවා. අනිවාර්යයෙන්ම අපි හිත ගන්න ඕනේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ දැන් අපි කතා කරන්නේ තමන්ගේ හෘදය. මේ මගේ හෘදය. එතකොට මේ මගේ දකුණු පැත්ත, මේ මගේ වම් පැත්ත. ඒකයි මේක වම් කර්ණිකාව වෙලා මේක දකුණු කර්ණිකාව. මේක දකුණු කෝෂිකාව නම් මේක දක්වම් කෝෂිකාව වෙනවා. එතකොට මේක වෙන්නේ මානව හෘදේ නැත්නම් ශීරපායී සත්තුන්ගේ හෘදේ කුටීර හතරක් තියෙනවා. උඩ දෙක කර්ණිකා, යට දෙක කෝෂිකා. ඊළඟට දැන් අපි මේකට අඳිමු සම්බන්ධ වෙන නාල පද්ධති ටික. නාල පද්ධති ටික ගත්තාම මම පටන් ගන්නම් මෙයාගේ. මෙයාගේ ඉස්සරහම අපිට හම් වෙනවා මෙන්න මෙතන කපාටය. මේකට අපි කියන්නේ ශ්‍රීතුණ්ඩ කපාටය කියලා. ශ්‍රීතුණ්ඩ කපාටය. මේකට අපි කියනවා ද්විතුණ්ඩ කපාටය. ද්විතුණ්ඩ කපාටය. මේ කපාටයක් කියන එකේ තේරුම තමයි මම මෙතනින් සරලව ඇඳලා පෙන්නන්න. ඔයාලගේ බයිසිකලයේ රෝදේ තියෙනවනේ ටියුබ් එකක උලන් ගන්න පොඩි කෑල්ල. ඕක ඔයාලා එළිය කරන් බැලුවොත් මොන ඔය වගේ කෑල්ලක් ඔයාලා දානවනේ
රබර් කෑල්ල. මේකට ඔයාලා කියන්නේ වෑල් කර කියලා. මේකෙන් කරන ප්‍රධානම කාර්යය තමයි මේ පැත්තෙන් අපි පොම්පේ තියලා හුලං ගන්නකොට ටියුබ් එක ඇතුළට හුලං යනවා. හැබැයි ආපස්සට හුලං එන්න දෙන්නේ නැහැ. මේ වෑල් එක එහෙම නැත්නම් කපාටයකින් කරන්නේ එක පැත්තකට යමකට යන්න දෙනවා. හැබැයි ආපස්සට එන්න දෙන්නේ නැහැ. මේකෙත් ඒ විදියම තමයි. තව විනාඩියකින් කට් වෙනවා. මේකේ මේ පැත්තේ ඉඳන් මෙහෙට රුධිරය යන්න දෙනවා. හැබැයි ආපස්සට රුධිරය යන්න දෙන්නේ නැහැ. ඒ හින්දා එක පැත්තකට විතරක් රුධිරය යවන්න සලස්වන උපාංග වලට අපි කියනවා කපාට කියලා. මේක ත්‍රිතුණ්ඩ. තුඩු තුනක් තියෙනවා. මෙයා ද්විතුණ්ඩ. තුඩු දෙකක් තියෙනවා. ඒ කියන්නේ සමහර කපාට මෙන්න මේ වගේ. ඇරෙනකොට ඔන්නකොම ඇරෙන්නේ. තුඩු තුනකින්. ඒවා ත්‍රිතුණ්ඩ. මෙහෙම ඇරෙන කපාට ද්විතුණ්ඩ. තුඩු දෙකක්. එතකොට මේ පැත්තේ තියෙන ද්විතුණ්ඩ කපාටය මේ පැත්තේ තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. ඒකයි නම් දෙක මෙහෙම ලැබෙන්නේ. හරි ඊළඟට අපි යම් කොටස් වලට එතකොට දැන් අපි දන්නවා පර්දේ ගත්තාම දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව වම් කර්ණිකාව වම් කෝෂිකාව කුටීර හතරයි. ත්‍රිතුණ්ඩ කපාටේ ද්විතුණ්ඩ කපාටේ කපාට දෙකයි. ඊළඟට මේ වලට එන සහ යන රුධිර නාල තියෙනවා. පර්දේ වෙතට රුධිරය එනවනම් පර්දේ වෙතට රුධිරය එනවනම් අපි ඒවට කියනවා ධමනි කියලා. පර්දේ වෙතට එනේවා අපි කියන්නේ ශිරා කියලා. පර්දේ ඉවතට යනවා. ඒවට අපි කියනවා ධමනි කියලා. දැන් රුධිර නාල වර්ග දෙකක් අපිට හම්බ වෙනවා. හෘදය වෙතට එනවා ශිරා. හෘදය ඉවතට යනවා ධමනි. අපි ওই ටික ඇදලා බලමු. අපි පටන් ගමු දකුණු කර්ණිකාවේ. මේ දකුණු කර්ණිකාවේ රුධිර නාලයට මෙන්න දෙකම නාලයයි. මෙතන යටින් මෙහෙම නාලයයි. මේකට වර්ගන දීලා ඇත්තේ උත්තර මහ ශිරාව කියලා. යටේ කොහොමදන්නේ අග මහ ශිරාව කියලා. එතකොට මේව ශිරාව. ශිරාවක් නම් රුධිරය හෘදය වෙතට ගෙනෙනවා. ඒ කියන්නේ මේ වලින් හෘදය පැත්තට රුධිරය ගෙනෙනවා. මෙන්න මේ ශිරා දෙක මෙන්න මෙතනින් විවෘත වෙනවා. මේක පිටිපස්සෙන් ඇවිල්ලා මෙතෙන්ට එනවා. මේක මෙතෙන්ට එනවා. මේ ශිරාවන් දෙකෙන් රුධිරය ගෙනලා පුරවනවා දකුණු කර්ණිකාවට. මේ දකුණු කර්ණිකාවට පිරිච්ච රුධිරය මෙන්න මේ ත්‍රිතුණ්ඩ කපාටය හරහා ඇතුල් වෙනවා දකුණු කෝෂිකාවට. දකුණු කර්ණිකාවේ තියෙන රුධිරය ත්‍රිතුණ්ඩ කපාටය හරහා ගමන් කරනවා දකුණු කෝෂිකාවට. දැන් දකුණු කෝෂිකාවට රුධිරය පිරিলা ඉවරුණාට පස්සේ මෙතනින් පටන් ගන්න නාලයක් තියෙනවා. මේක මෙන්න මෙහෙම උඩට ගිහිල්ලා තියෙන්නේ ඔන්නෝම නාලය. ඒ නාල වල පේන්නේ නැති ඔන්නෝම දෙකට බෙදලා තියෙනවා මෙතන. පළවෙනි රූප සටහනේ ටියුබ් එකේ බැලුවොත් මේක බලන්න පුළුවන්. මෙන්න මේකට අපි නම් කරලා කියන්නේ කුක්කුෂීය දමනිය කියලා. කුක්කුෂීය දමනිය. දමනියක් කියන්නේ රුධිරය ඉවතට ගෙනියන එක. එතකොට මේ කෝෂිකාවට ආපු රුධිරය මේක දිගේ එළියට යනවා. යන්නේ කවුරු ගාවටද? කුක්කුෂය ගාවට. අපි කුක්කුෂයක් කියලා කියන්නේ කුඹඩ දෙයක්. එහෙම නැත්නම් මේවට අපි සිංහලෙන් කියනවා පෙනමලු කියලා. එතකොට මෙයාලා කරන්නේ මේ දකුණු කෝෂිකාවට ආපු රුධිරය මෙන්න මේ නාලයේ දිගේ යවනවා පෙනහළු වල.
පෙනහර වලට රුධිරය ගෙන යන නාලය කුක්කුසීය ධමනි. ඊළඟට කුක්කුසීය ධමනි මෙතනින් දෙකට බෙදෙනවා. දෙකට බෙදලා මේක යනවා වම් කුක්කුසීය ධමනිය. වම් කුක්කුසීය ධමනිය කියන්නේ මේක යන්නේ වම් පෙනහළුව වෙතට. එහෙනම් මේ පැත්තේ යනවා දකුණු පෙනහළුව වෙතට. එහෙනම් මේකට අපි කියනවා දකුණු කුක්කුසීය ධමනිය කියලා. සමහර මේක ඔයාලගේ නම් කරලා නැතුව යනවා. ඊට දකුණු කෝෂිකාවෙන් පිට වුණා. දැන් මේ රුධිරය යනවා පෙනහළු වල. ඊළඟ පෙනහළු වලදී අපි හුස්ම ගන්න ඔක්සිජන් ටික රුධිරයට එකතු කර ගන්න. එකතු කරගෙන පෙනහළු වල ඉඳන් මෙන්න මෙතන ඒ කියන්නේ වම් කර්ණිකාවට විවෘත වෙනවා. පෙනහළු වල ඉඳන් එන රුධිරය. දැන් මේක ඇතුළට එන එක. ඉන්න මේවට අපි කියුවා කුක්කුසීය ශිරා. මේවා ඇතුළට එන ඒවා ඒ හින්දා මේකට අපි කියන්නේ ශිරාවක් කියලා. පෙනහළු දෙකකින් දෙකක් එනවා. ඒ හින්දා කුක්කුසීය ශිරා. ශිරාව කියන්නේ බෑ එකක් නෙමෙයි දෙකක් තියෙනවා. ඒ හින්දා අපි මේකට කියන්නේ කුක්කුසීය ශිරා. දැන් මොන පෙනහළු වලට ගියා. පෙනහළු වල ඉඳන් රුධිරය එනවා වම් කර්ණිකාවට. ආවට පස්සේ මෙන්න මේ බිලිඳුන්ද කපාටේ හරහා යනවා වම් කෝෂිකාවට. වම් කෝෂිකාවට යන රුධිරය මෙතන තියෙනවා නාලයක් මෙහෙම. මේක මෙන්න මේ පැත්තෙන් මොකද කියලා. ආන්න පේනවා මෙන්න නෝම යනවා මේක පොඩි කෑලි ටිකක් ඇති වුණාම වට ටිකක් වගේ උඩට නෝම කියන නාල. මෙන්න මේකට අපි කියනවා සංස්ථානික මහා ධමනිය කියලා. දැන් පේනවා හරි. එන්න මේකට අපි කියන්නේ සංස්ථානික මහා ධමනිය. ඔය කොටස් වල නම් කරලා දෙනවා. දැන් මෙතෙන්ට ආපු අර ඔක්සිජන් පුරවගත්ත රුධිරය මේක හරහා මෙතනින් යවනවා මුළු දේහය පුරා. එතකොට අපේ ඇඟේ තියෙන හැම සෛලයකටම මෙන්න මේ සංස්ථානික ධමනිය හරහා රුධිරය සපයනවා. සපයලා ඉවරුණාට පස්සේ ආයෙත් එකතු වෙන රුධිරය තියෙනවනේ. දැන් සෛල වලට කියපු රුධිරය ආපහු එකතු වෙලා හෘදයට වඩා පහළින් තියෙනවා. ඒ කියන්නේ අපි මේ මිට ගත්තොත් මේ තියෙන හෘදය එතනින් පහළ තියෙන රුධිරය මෙන්න මේ අදර මහ ශිරාව ඔස්සේ ආයෙත් මෙතෙන්ට එනවා. හෘදයට වඩා උඩින් තියෙන රුධිරය ඒ කියන්නේ ඔළුවෙකම තියෙන ඒවා උත්තර මහ ශිරාව ඔස්සේ ආයෙත් මෙතෙන්ට එනවා. දැන් ආයෙත් දෙවට වටේ යනවා. මත මෙතෙන්ට ආවා මේකට ගියා පෙනහළු වලට ගියා ආය ආවා මෙතෙන්ට ගියා දේහය පුරා. මෙන්න මේ ක්‍රියාවලියේ පොම්ප කරන අවයවය තමයි අපි හෘදය කියලා කියන්නේ. ඊළඟට දැන් මෙතනින් පිළිකලා රුධිරය මෙහෙට දුන්නාම මෙතන ඇරිලා තිබ්බොත් ආයෙත් මේ රුධිරය ආපස්සට එනවා. එන්න මේ තැන්වල වහන්න පුළුවන් විදිහේ කපාට දෙකක් තියෙනවා. මේ කපාට වල හැඩය ඔන්න ඔය වගේ. එහෙනම් මේවට අපි කියනවා අඩසඳ කපාට කියලා. අඩසඳ සඳ භාගයක් වගේ තියෙන කපාට. එතකොට අඩසඳ කපාට තියෙනවා මෙන්න මේ ස්ථානවල. අඩසඳ කපාට. ඔය තමයි ඔයාලට හම්බ වෙන සියලුම අවයව කොටස් ටික මොනවාද? හෘදය කියන කොටස. එතකොට හෘදය මෙන්න මෙහෙම වෙන් කරහැයි. කුටීර හතරයි. උඩ කුටීර දෙක කර්ණිකා, යට කුටීර දෙක කෝෂිකා. දකුණු කර්ණිකාව, වම් කර්ණිකාව. දකුණු කෝෂිකාව, වම් කෝෂිකාව. ඊළඟ කපාට වර්ග දෙකයි. තුනයි. ත්‍රිතුණ්ඩ කපාටය, තුඩු තුනක් තියෙන කපාටයක්. ඊළඟට ද්විතුණ්ඩ කපාටය, තුඩු දෙකක් තියෙන කපාටයක්. ඊළඟට අඩසඳ හැඩපි කපාට, අඩසඳ කපාට. දැන් කපාට වර්ග තුනයි. ඊළඟ රුධිර නාල ගත්තාම ඇතුළට එන ඒවා ශිරා. ශිරා හම් වෙනවා අපිට උත්තර මහා ශිරාව,
අදර මහ ශිරාව සහ කුක්කුසීය ශිරාව. එහෙනම් ශිරා වර්ග තුනක් හම්බ වෙනවා. උත්තර මහ ශිරාව, අදර මහ ශිරාව, කුක්කුසීය ශිරාව. හෘදයෙන් ඉවතට යන්නේවට අපි කියනවා ධමනි. ධමනි වලට දෙකක් හම්බ වෙනවා. එකක් කුක්කුසීය මහා ධමනිය. අනිත් එක සංස්ථානික මහා ධමනිය. කුක්කුසීය මහා ධමනිය දෙකට බෙදෙනවා. වම් කුක්කුසීය ධමනිය සහ දකුණු කුක්කුසීය ධමනිය කියලා. ඔන්න ඔය කොටස් ටික තමයි අපිට හෘදයේ යටතේ තියෙන්නේ. ඕනම වෙලාවක ඔයාලට මේ කොටස් ටික කොතනද තියෙන්නේ කියලා මතක් කරගන්න පුළුවන් වෙන්න ඕන. අපි ටියුට් එකේ ටික පුරව ගමුකෝ. දැන් අපි නම් කරා විතරනේ තාම. ඉතින් අපි ටියුට් එකට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් හරි. අපි ටියුට් එකේ පහළට යමු. මෙන්න මෙතන ඔයාලට දීලා තියෙනවා මිනිස් හෘදයේ කුටීර 4කේ ඉහළින් පිහිටි කුටීර කර්ණිකා ලෙස හඳුන්වන අතර පහළින් පිහිටි කුටීර කෝෂිකා ලෙස හඳුන්වයි. එම කුටීර පහත දැක්වෙන පරිදි වේ කියනවා. එතකොට හිස්තැන් 4ට ලියා ගන්න. දකුණු කර්ණිකාව, දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, වම් කර්ණිකාව, වම් කෝෂිකාව. හිස්තැන් 4ට දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, වම් කර්ණිකාව, වම් කෝෂිකාව. හරියටි. ඊළඟ යට තියෙනවා කෝෂිකා හා කර්ණිකා අතර කපාට දෙකක් ඇත කියලා. කෝෂිකා හා කර්ණිකා අතර කපාට දෙකක් ඇත කියලා මෙන්න මෙතෙන්ට පළවෙනි රූලේ යටතේ ලියන්න. මම ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම්. ඒක වැඩි ලේසි. පළවෙනි රූලේ ලියා ගන්න. වම් කර්ණිකාව සහ දකුණු කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර ද්විතුණ්ඩ කපාටය පිහිටයි. වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර ද්විතුණ්ඩ කපාටය පිහිටයි. ඊළඟ දෙවෙනි රූලේ ලියන්න. දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර ත්‍රිතුණ්ඩ කපාටය පිහිටයි. තොර කපාට කෝෂිකා සහ කර්ණිකා අතර කපාට දෙකක් තියෙනවා. වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර ත්‍රිතුණ්ඩ කපාටය, දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර ත්‍රිතුණ්ඩ කපාටය. ඊළඟට ඔයාලට යටින් දෙනවා කෝෂිකාවලට සම්බන්ධ මහා ධමනි දෙකකී ධමනි දෙකක් අපිට හම්බුණා. එකක් පෙනහළු වලට යනවා, අනිත් එක ශරීරය පුරාම යනවා. පෙනහළු වලට යන එකට අපිට කිව්ව හැකි කුක්කුසීය මහා ධමනිය කියලා. ඉතින් පළවෙනි රූලේ දකුණු කෝෂිකාවෙන් කුක්කුසීය මහා ධමනිය
කුකුෂීය මහා දමනිය ආරම්භ වී දකුණු කෝෂිකාවෙන් කුකුෂීය මහා දමනිය ආරම්භ වී පෙනහළු වෙත ගමන් කරයි. දකුණු කෝෂිකාවෙන් කුකුෂීය මහා දමනිය ආරම්භ වී පෙනහළු වෙත ගමන් කරයි. ඊළඟකට එන්න ඕනේ යට එකට සංස්ථානික මහා දමනිය ගැන කියන්න වෙන්නේ. එතන ලියන්න වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා දමනිය ආරම්භ වී සිරුර පුරා ගමන් කරයි. ලියාගෙන ඉවර ඇති. අපි ඊළඟ කොටස් වලට යමු. ඊළඟට කෝෂිකාවලට සම්බන්ධ මහා දමන ටික අපි ලිව්වා. මහා දමනී ආරම්භයේ අඩසඳ කපාට පිහිටයි කියලා තියෙනවා. කාටද ඔය ජොලියක් ඇවිත් තියෙන්නේ? මහා දමනී ආරම්භයේ අඩසඳ කපාට පිහිටයි කියලා තියෙනවා. එතන අපි ලියමු තරුෂ ඔය අඳින එක නවත්වනවාද? එතන ලියන්නේ සංස්ථානික මහා දමනිය ආරම්භයේ සහ කුකුෂීය මහා දමනිය සංස්ථානික මහා දමනිය ආරම්භයේ සහ කුකුෂීය මහා දමනිය ආරම්භයේ අඩසඳ කපාට පිහිටයි. රූල් දෙකම පාවිච්චි කරත් කමන්නේ. ඊළඟට කියනවා වම් හා දකුණු කර්ණිකා තුලට ශිරා විවෘත වේ කියලා. එතන අපි ලියමු පළවෙනි රූලේ දකුණු කර්ණිකාවට උත්තර හා අදර මහ ශිරා විවෘත වේ. දකුණු කර්ණිකාවට උත්තර හා අදර මහ ශිරා විවෘත වේ. දෙවැනි රූලේ වම් කර්ණිකාවට කුකුෂීය සිරා විවෘත වේ. වම් කර්ණිකාවට කුකුෂීය සිරා විවෘත වේ.
දකුණු කර්ණිකාවට උත්තර හා අතර මහ සිරා වම් කර්ණිකාවට උප්පුෂීය සිරා විවෘත වෙනවා. හරි ඊළඟට ඔයාලට උතන තියෙනවා දමනි ශිරා කේශනාලිකා කියලා තුනක්. අපි මේ මොනවාද කියලා බලමු. බලන්න කලින් ওই වචන තුනේ තේරුම බලා ගන්න ඕනේ අපි. ඉතින් ඔයාලට ටියුට් එකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම රූපයක්. මේ රූපය ඔයාලගේ අච්චු පොතේ තියෙනවා. මේක නිල් පාටින් පෙන්නන්නේ ශිරා. රතු පාටින් පෙන්නන්නේ දමනි. දැන් ඔයාලගේ ටියුට් එකේ රතු නිල් කතාවක් නැහැ. හැබැයි මේක නම් කරලා තියෙනවා මේවා දමනි. මේ දිනේවට අපි කියනවා දමනි. මේවට අපි කියනවා ශිරා. දැන් මේ දමනියක් දිගේ මේ ගොඩක් වෙලාවට යන්නේ සංස්ථානික මහා දමනිය. ඒක ඇවිල්ලා මේ මහා දමනිය බෙදෙනවා. දමනිය මහා දමනිය බෙදෙලා හැදෙනවා දමනි කියලා කොටසක්. මේ දමනි ආය චූටි කොටස් වලට බෙදෙනවා. එතකොට ඒවට අපි කියනවා දමනිකා කියලා. මහා දමනි, දමනි, දමනිකා. ඊට පස්සේ මෙන්න මේ චූටි නාල වලට අපි කියනවා කේශනාලිකා කියලා. මේ කේශනාලිකා වලින් තමයි රුධිරයේ තියෙන විවිධ ද්‍රව්‍ය මේ අතරමැද තියෙන සෛල වලට ගන්න. අරගෙන එයාලා මේ රුධිරයේ තියෙන දේවල් පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ඔයාලා කාපු ග්ලූකෝස් සෛල වලට යන්න එපාය. ඒ ග්ලූකෝස් ටික දැන් මේ සෛල වලට දෙනවා. ඒ වගේම එයාලා සෛල ඇතුළේදී හදාගත්ත දේවල් තියෙනවනේ. ඉවත් කරන්න ඕන දේවල්. ඒ ටික රුධිරයට එකතු කරන උදාහරණයක් කාබන් ඩයොක්සයිඩ්, යූරියා වගේ ඒවා. මූත්‍ර කියලා අපි කියන්නේ. ඒ වගේ ඒවා අපහොන්න රුධිරයට එකතු කරනවා. දැන් එකතු වෙච්ච දේවල් ටික ආය හෘදයට ගේන්න ඕන. ගේන්න තමයි ශිරා තියෙන්නේ. ඒකෙත් කේශනාලිකා ඉවර වෙනකොට අනුශිරා, ශිරා, මහා ශිරා විදියට වෙනස් වෙලා යනවා. මෙන්න මේක විශේෂයි. දමනියක් කියන එක දිගේ ඒ කියන රුධිරය යනවා. සහ අධික පීඩනයකින් රුධිරය යනවා. එතකොට දමනියක් දිගේ වේගයෙන් රුධිරය යනවා සහ අධික පීඩනයකින් යනවා. ඕක අපිට චුට්ටක් චෙක් කරලා බලන්න නම් පුළුවන්. අපි මෙහෙම කරමු. ඔයාලට දැන් ওই ඉන්න තැන ඉඳන්ම කරලා බලන්න පුළුවන්. මම පෙන්නන්නම්. ඔයාලගේ අතේ වම් අත තෝරගන්නකො. හරි. මේ තියෙන්නේ මගේ වම් අත. ඔයාලට පේනවා. මේ වම් අතේ ඔයාලට පේනවා මෙන්න මේ මැද කාණ්ඩුව වගේ තියෙනවා. ඔයාලා මෙන්න මෙහෙම අතට යටින් තියලා මෙන්න මේ මහපට ඇඟිල්ල මෙන්න මෙහෙම එන තැන. මෙන්න මේ හරියට. මම පෙන්නොත් පේනවා මේ තියෙන්නේ මෙන්න මේ හරියට. ඉමීට මේ හරිය තැන් තියලා දුරට වෙලාවක් තියලා බලන්න. එක තැනක ඔයාලට අහුවේ නිකන් ගැහෙනවා වගේ තැනක්. දැන් මගේ නම් අහුවෙන්නේ මෙන්න මෙතන. මේකේ ගොඩාක් අද කරන්න එක. මේ ඇඟිල්ලට දැනෙන්නේ නැත්නම් මෙහෙම තියලා බලන්න. දැනෙනවා. ඔය තියෙන එක ඔයාලට නිකන් දැනෙනවා හරියට ඇඟිල්ල මෙන්න මෙහෙම ඉස්සෙනවා වගේ ගැස්සෙනවා වගේ. ඕක වෙන්නේ ඔය දමනිය කොතන යන්නේ දමනිය. ඔය දමනිය දිගේ රුධිරය එනකොට මේ දමනිය එකපාර උනම මහත් වෙනවා. මේකේ මහත් වෙන එක තමයි අපිට දැනෙන්නේ. හෘදේ ගැහෙන හැම සැරයකටම එක සැරේ ගානේ ඔය විදියට ගැහෙනවා. එතකොට මේක දමනිය අරමයි ඔන්නකට වෙන වැඩක්. එතකොට මේක වෙන්නේ අර මතකනේ හෘදයේ දිස්පානේ කුටීර හතරක් මෙන්න මේ කෝෂිකාවල දකුණු කෝෂිකාව වම් කෝෂිකාවෙන් තමයි දමනි වලට රුධිරය සපයන්නේ. එතකොට මෙයාලා මිරිකලා ලොකු රුධිරයක් එකපාරේ යවනවා. යවනකොට අර රුධිර පරිමාණ වැඩි හින්දා ගැස්සිලා ඔබ යනවා. ඔබ තල්ලු වෙලා ඔබ යනවා. එතකොට මේ දමනි දිගේ රුධිරය යවන්නේ අධික පීඩනයකින්. ඒ හින්දා ඕනම වෙලාවක මේ බඩේ පුපුරන්න පුළුවන්. ඒ හින්දා දමනියක් දිහා අපි මේ පැත්තෙන් බැලුවොත්
और ගමනේ තේන්නේ ඔන්න ඔය වගේ මේකේ විත්තිය ගොඩාක් ගණකම් විත්තියක් තමයි තියෙන්නේ. මොකද නැත්තම් මේක ඇතුලේ රුධිරය යනකොට මේක පුපුරනවා. පිපුරුවොත් ප්ලේට් එක එළියට යනවා නවත්තන්න බැහැ. අනිත් කාරණේ තමයි මේකට ලොකු වෙන්න පුළුවන්. ඒකින්ද මේ නාලය ප්‍රත්‍යක්ෂ විදියට තමයි තියෙන්නේ. ඇදෙන සුළු. මේවා කවුද දමන්නේ? ඇයි ඇදෙන සුළු වෙන්නේ සහ ඝනකම වැඩි වෙන්නේ? අධික පීඩනයකින් රුධිරය යන හින්දා. හැබැයි ශිරාවල එහෙම නැහැ. ශිරාවලදී රෝග වෙනස්. හේතුව ශිරාවකට පීඩනයක් හම්බ වෙන්නේ නැහැ. දැන් අපි දැක්කේ දැක්කා ඔන්නෝම ධමනිය දිගේ එනවා රුධිරය. ඇවිල්ලා ඔබ අණු කොටස් වලට බෙදෙනවා. ආයි චූටි චූටි කොටස් වලට බෙදෙනවා. බෙදිලා අවසානයේ එකතු වෙලා ශිරාව හැදෙනවා. දැන් මෙහෙම ලොකු පීඩනයකින් රුධිරය ආවට මෙතනින් ගිහිල්ලා යනකොට පීඩනය නැති වෙනවා. දැන් එතකොට මේ පැත්තට රුධිරය තල්ලු කරන්න කවුරුත් නැහැ. ඒක ශිරාවක් අරගත්තොත් ඔකේ ශිරාවේ ඔන්නෝම කපාට තියෙනවා. ඔන්න ඔය වගේ කපාට තියෙනවා. මේ කපාට හැරිලා හෘදය පැත්ත. මේ පැත්තේ තමයි හෘදය තියෙන්නේ. හෘදය පැත්තට තමයි කපාට හැරෙන්නේ. ඇයි කියලා බැලුවොත් දැන් ඔන්න මෙතෙන්ට රුධිරය පිරෙනවා. පිරෙනකොට මේ කපාට ඇරිලා මේ රුධිරය තල්ලු වෙනවා මේක. හරිනේ. මේකේ වෙන්නේ මෙහෙම කතන්දරයක්. දැන් මෙතන තියෙන එක මේ කපාටය. මම අර කිව්වේ මුලන් ගහන වෑල් එක වගේ කියලා. මෙන්න මේ කපාටය පිරුණට පස්සේ මේක ඇරෙනවා දෙපැත්තට. මෙන්න මෙහෙම දෙපැත්තට ඔන්නෝම ඇරිලා මෙතෙන්ට රුධිරය යනවා. ගියාම ආපස්සට තද වෙනකොට මෙහෙම ඇරෙන්න බෑ. මේක මෙහෙම ඇකිලෙලා තියෙනවා. ඒ හින්දා මේක පිරෙනවා දිගට. මෙතනින් ඉඳලා මේක පිරෙනවා. ඒක පිරෙලා මේකට කොහොම පිරිපිරි අවසානට හෘදය දක්වාම යනවා. මොකද මෙයාලට ශිරාව කරහා පීඩනයක් නැහැ. ඒ හින්දා ශිරාවක රූප සටහන ආරම්භ බැලුවොත් අරට වඩා වෙනස්. ශිරාවක් නිදාන්නේ මෙන්න මේ වගේ. මේ ධමනිය විත්තිය ඝනකම් මෙයාගේ ඒ තරම් ලොකු ඝනකමක් නැහැ. හැබැයි මෙන්න මේ වගේ හෘදයේ දෙසට විවෘත වෙච්ච කපාට පිහිටන. ඒ කපාට හරහා තමයි රුධිරය අරන් යන්නේ. ඊළඟට ඔයාලට උතන ටියුට් එකේ ලියන්න දීලා තියෙනවද? ඔතන උඩ තියෙනවා මෙහෙමනේ 3-4ක් ලියලා. අපි එතන පොඩි සටහන් ටික දාගෙන යමු. මම එක අර ඉස්සරලා වගේම ටයිප් කරන්නම්. ඒ ටයිප් කරන එක හොඳයිද නැත්නම් කියනකොට ලියා ගන්න පුළුවන්ද? ටයිප් කරන්න. පළවෙනි තරු ලකුණට ලියන්න මෙන්න මෙතෙන්ට. මෙහෙම ලියන්න. කුක්කුසීය මහා දමනයෙන් පෙනහළු වෙතට රුධිරය ගමන් කරයි. පෙනහළු වෙතට රුධිරය ගමන් කරයි. සංස්ථානික මහා දමනයේ සංස්ථානික මහා දමනයේ සිරුර පුරාම රුධිරය
संप्रेषණය කරයි. උඹලිව්වාම ඇති උතෙන්ට කුකුසිය මහා ගමනයෙන් පෙනහළු වෙතට රුධිරය ගමන් කරයි. දෙවෙනි එකේ ලියාගෙන යන්න එහෙම කේශ නාලිකා එකතු වී කේශ නාලිකා එකතු වී අනුශිරා සාධන අතර ඒවා එකතු වී ශිරාද ශිරා එකතු වීමෙන් කේශනාලිකා එකතු වී අනුශිරා සාධන අතර ඒවා එකතු වී ශිරාද ශිරා එකතු වීමෙන් මහ ශිරාද සාදයි. මහ ශිරාද සාදයි. ඊළඟ මෙතන උඩ එකේ තව එක වාක්‍යයක් විතර ලියා ගන්න ඕනේ. ඒක අපි භාගයයි ලිව්වේ. මම යටම රූලට දාන්නම්. ඔයාලා නතර කරපු තැනින් ලියන්න කමක් නැහැ. දමනියක් දමනිකා සහ කේශනාලිකා ලෙස බෙදී ගමන් කරයි. දමනියක් දමනිකා සහ කේශනාලිකා ලෙස බෙදී ගමන් කරයි. ඒකත් එතෙන්ට එකතු කරගන්න. තුන්වෙනි තරු ලකුණ පෙනහළු වලින් ආරම්භ වන උක්කුසීය ශිරා වම් කර්ණිකාවට විවෘත වේ. පෙනහළු වලින් ආරම්භ වන උක්කුසීය ශිරා වම් කර්ණිකාවට විවෘත වේ. තුන්වෙනි තරු ලකුණට අපි ලියමු හෘදයට ඉහළින් පවතින ඉන්ද්‍රියවල හෘදයට ඉහළින් පවතින ඉන්ද්‍රියවල රුධිරය උත්තර මහ ශිරාව ඔස්සේද හෘදයට ඉහළින් පවතින ඉන්ද්‍රියවල රුධිරය උත්තර මහ ශිරාව ඔස්සේද හෘදයට පහළින් හෘදයට පහළින් පිහිටන ඉන්ද්‍රියවල රුධිරය අදර මහ ශිරාව ඔස්සේද අදර මහා ශිරාව ඔස්සේද
දකුණු කර්ණිකාවට විවෘත වේ. අර කාගේ හරි මයික් එකක් ඔන් කරගෙන ළමයි. හෘදයට ඉහළින් පවතින ඉන්ද්‍රියවල රුධිරය උත්තර මහ ශිරාව ඔස්සේද හෘදයට පහළින් පිහිටන ඉන්ද්‍රියවල රුධිරය අග්‍ර මහ ශිරාව ඔස්සේද දකුණු කර්ණිකාවට විවෘත වේ. ඒතර මේ ටික අපි ඉස්සෙල්ලා කතා කරපු ටික. රුධිරය කොහොමද ගමන් කරන්න කියන එක. හරි ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා මම. මේක මම ක්ලෝස් කරන්නම්. ඉතුරු විස්තර ටික ඔයාලට මෙතන දීලා තියෙනවා. කොහොමද වෙන්නේ අර ප්‍රත්‍යස්ත වෙන්නේ ඇයි? ඒ තොරතුරු ටික මෙතන දීලා තියෙනවා. ඊළඟට අපි යන්න ඕනේ රුධිරයේ සංඝටක සහ කෘත්‍ය කියන කොටස. මේක තමයි අපි දැන් බලන්න හදන්නේ. අපි ආපහු බෝඩ් එකට යමු. හරි. මම පුළුවන් තරම් උත්සාහ කරන්නම් බෝඩ් එක දිහා බලන්නේ නැතුව කතා කරන්න. ඔයාලට ඇහෙන එක ගැටලු සහිත නිසා. රුධිරය කියන එක ඔයාලට උතන ටියුට් එකේ දෙනවා. අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. රුධිරය බෙදෙනවා කොටස් දෙකකට. එකකට අපි කියනවා දේහාණු කියලා. දේහාණු අනිකට අපි කියනවා රුධිර ප්ලාස්මය කියලා. එක කොටසකට අපි කියනවා දේහාණු කියලා. අනිත් කොටසට අපි කියනවා රුධිර ප්ලාස්මය කියලා. මේ දේහාණු යටතේ වර්ග තුනක් අපිට අඳුර ගන්න පුළුවන්. පළවෙනි වර්ගයට අපි කියනවා රතු රුධිරාණු කියලා. රතු රුධිරාණු. දෙවෙනි වර්ගයට අපි කියනවා සුදු රුධිරාණු. රතු රුධිරාණු සහ සුදු රුධිරාණු. ඊළඟට අපි කියනවා රුධිර පට්ටිකා. එහෙනම් දේහාණු යටතේ වර්ග තුනයි. රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා. ප්ලාස්මේ යටතේ ගත්තොත් ප්ලාස්මේ යටතේ අනිවාර්යයෙන්ම තියෙනවා එක ජලය. ඊළඟට තියෙනවා ජල ද්‍රාව්‍ය දේවල්. ජල අද්‍රාව්‍ය දේවල්. ද්‍රාව්‍ය කියන්නේ ජලයේ දිය වෙන දේවල්. අද්‍රාව්‍ය කියන්නේ ජලයේ දිය නොවන දේවල්. එතකොට ප්ලාස්මය කියන එක හැදිලා තියෙන්නේ ජලය, ජල ද්‍රාව්‍ය සහ ජල අද්‍රාව්‍ය ද්‍රව්‍ය එකතු. දේහාණු යටතේ තියෙනවා රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා කියන දේ. ඔය ඔක්කොම එකතු වෙලා තමයි රුධිරය කියන එක නිර්මාණය වෙන්නේ. ඔයාලට මම රතු රුධිරාණු, සුදු රුධිරාණු පොඩ්ඩක් පෙන්නන්නම්. රතු රුධිරාණු සෛල ගත්තොත්
මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. ඔය අපේ ඇඟේ රුධිරයේ තියෙන රතු රුධිරාණු සෛල ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකට දාපුවාම පේන විදිය. හරියට නිකන් අර මැද්දෙන් ඇකිලිලා පීසා එකක් වගේ මැද්දෙන් ඇකිලිච්ච වටේ ධාරයක් තියෙන එකක්. මේවා තමයි රතු රුධිරාණු විදියට අපි හඳුන්වන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා සුදු රුධිරාණු. සුදු රුධිරාණු වර්ග ගොඩක් තියෙනවා. මේ තියෙන සුදු රුධිරාණු වර්ග 4ක් තියෙනවා. වලට 10 දිනන් ටික ඉගෙන ගන්න පුළුවන්. වර්ග 4ක් තියෙනවා. නියුට්‍රොෆිල්, බේසෝෆිල්, ඉයුසෝනෝෆිල්, මොනොසයිට් සහ වසා සෛල කියලා. මේ තියෙන එක එක හැඩේ සුදු රුධිරාණු. ඊළඟට අපිට හම්බ වෙනවා පට්ටිකා. බලගොය වෛරස් රෝගයක් එහෙම හදුනහම අඩු වෙනවා කියලා කියන්නේ අපි පට්ටිකා, ප්ලේට්ලට් කියන ඒවා. මෙන්න මේ තියෙන මේවා තමයි අපි පට්ටිකා කියලා කියන්නේ. අන්වීක්ෂයකට දැම්මොත් මෙන්න මේ වගේ තමයි අපිට සුදු පාටට පේන්නේ. පට්ටිකා කියනවා මේවා සෛල වලින් හැදිච්ච කෑලි. සම්පූර්ණ සෛලයක්ම නෙමේ, සෛල කොටසක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. මේ හැම කෙනාටම එක එක විදිහේ කාර්යයන් තියෙනවා. දැන් රතු රුධිරාණු කියන එක්කෙනා ගත්තොත් මෙයාගේ ප්‍රධානම කාර්යය වෙන්නේ ඔක්සිජන් පරිවහනය කරන එක. මෙයා රතු රුධිරාණු වල කාර්යය වෙන්නේ ඔක්සිජන් පරිවහනය කිරීම. සුදු රුධිරාණු වල කාර්යයන් කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන කාර්යය කිව්වොත් ආරක්ෂාව සපයන. ආරක්ෂාව සපයන ක්‍රම දෙකකට භක්ෂණය සහ ප්‍රතිදේහ සෑදීම. භක්ෂණය සහ ප්‍රතිදේහ සෑදීම. රුධිර පට්ටිකා වලින් කරන කාර්යය වෙන්නේ තුවාලයක් හැදුනහම තුවාලය සුව වෙනකම් රුධිරය කැටි ගහන එක කරන්නේ රුධිර පට්ටිකා වලින්. අපි එකින් එක බලමු. බලගේ මයික් එක ඕෆ් කරගන්න. බලගේ ටියුබ් එකේ තියෙනවා රුධිර කතාවක් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ විට දේහාණු වර්ග 3ක් හඳුනාගත හැකිය කියලා. අන්න ඒකේ කොටස් 3ට දැන් මම ෂෙයා කරන්නම්. මෙන්න මේ ටියුබ් එකේ මෙතෙන්ට වර්ග ටික දාගන්න. පළවෙනි එක රතු රුධිරාණු. රතු රුධිරාණු. ඒවත් රක්තාණු. මේ වචන දෙකම අපි පාවිච්චි කරනවා. රතු රුධිරාණු හේවත් රක්තාණු. දෙවැනි වර්ගය සුදු රුධිරාණු හේවත් ශ්වේතාණු. සුදු රුධිරාණු හේවත් ශ්වේතාණු. තුන්වෙනි වර්ගය රුධිර පට්ටිකා. රුධිර පට්ටිකා. රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා කියන ඒවා. ඊළඟට අපි එකින් එක කෘත්‍ය ලියන්න යන්නේ. ලියන්න කලින් අපි කතා කරලා ඉමු. රතු රුධිරාණු වල කාර්ය ගත්තොත් මෙයාගේ ප්‍රධාන කාර්යය මම කිව්වා ඔක්සිජන් පරිවහනය කිරීම කියලා. ඔය රතු රුධිරාණු ඇතුලේ
විශේෂ ප්‍රෝටීනයක් තියෙනවා. රතු රුධිරාංග ඇතුලේ විශේෂ ප්‍රෝටීන් වර්ගයක් තියෙනවා. ඒකට අපි කියනවා හිමොග්ලොබින් කියලා. හිමොග්ලොබින් අල්නයන් පේනවා අඩු ඇති. හිමොග්ලොබින් මේ හිමොග්ලොබින් කියන ප්‍රෝටීනයට පුළුවන් ඔක්සිජන් රඳවල තියාගන්න. ඒ කියන්නේ අපි හිතමු මෙයා තමයි ඔන්න ප්‍රෝටීන්. මෙයාට තැනින් තැනට ඔක්සිජන් ඔන්න ඔය වගේ බඳ ගන්න. සාමාන්‍යයෙන් එක ප්‍රෝටීන් එකට ඔක්සිජන් 16 දෙනෙක් බඳව ගන්න පුළුවන්. දැන් අර පෙනහළු වලට රුධිරය යනවා කිව්වනේ. ගියාම අපි හුස්ම ගන්න වාතයේ තියෙන ඔක්සිජන් මෙන්න මේ හිමොග්ලොබින් වලින් අල්ලගෙන අපේ දේහය පුරා අරන් යනවා. එඳ රතු රුධිරාණු වල ප්‍රධාන කාරණය වෙන්නේ ඔක්සිජන් පරිවහනය කිරීම. ඒකට දායක වෙන කෙනා තමයි හිමොග්ලොබින්. මේ හිමොග්ලොබින් වලට ඔක්සිජන් එකතු වුණාම හිමොග්ලොබින් සහ ඔක්සිජන් එකතු වුණාම මේක රතු පාටයි. ඒ හින්දා තමයි අපේ ලේ රතු පාටට තියෙන්නේ. ලෝකේ ඉන්න සමහර ජීවීන් එයාලට හිමොග්ලොබින් නැහැ. ඒ හින්දා ලේ සුදු පාටයි. සමහර කට්ටියට වෙන ඒවා තියෙනවා. හිමොසයනින් වගේ ඒවා. එතකොට එයාලගේ ලේ නිල් පාටයි. අපිට මේ රතු පාට රුධිරය ලැබෙන්නේ මෙන්න මේ හිමොග්ලොබින් නිසා. ඒ හින්දා මෙන්න මෙයාට අපි හුස්ම ගන්න දායක වෙන නිසා සහ පාටක් ලැබෙන නිසා මෙයාට අපි නමක් කියනවා ශ්වසන වර්ණකය කියලා. ශ්වසන වර්ණකය. එතකොට අපේ ශ්වසන වර්ණකය වෙන්නේ කවුද? හිමොග්ලොබින් කියන එක කෙනා. අපි ලියමු කොතනින්? ටියුට් එකේ රතු රුධිරාණු යටතේ ඉන්න මෙතනින් අපි ලියමු මෙහෙම ලියමු. රුධිරයේ රතු පැහැයට හේතු වන රුධිරයේ රතු පැහැයට හේතු වන හිමොග්ලොබින් නම් වර්ණකය රතු රුධිරාණු වල පිහිටයි. රුධිරයේ රතු පැහැයට හේතු වන හිමොග්ලොබින් නම් වර්ණකය රතු රුධිරාණු වල පිහිටයි. ඒවා පෙනහළු වල සිට දේහයේ සියලුම සෛල කරා ඔක්සිජන් පරිවහනය කරයි. එම නිසා ශ්වසන වර්ණකය ලෙස හඳුන්වයි.
ඔබ ලියාගෙන ඉවරනවා. අපි දෙවෙනි වර්ගයට යම්. ඒකට අපි කියන්නේ සුදු රුධිරාණු. සුදු රුධිරාණු. සුදු රුධිරාණු ගත්තොත් මම මේකෙන් අයින් වෙන්නම්. සුදු රුධිරාණු ගත්තොත් මේවා අපිට හම්බ වෙනවා වර්ග කීපයක්. මම නම් ටික දාන්නම්. වර්ග 5ක සෛල අපිට හම්බ වෙනවා. පළවෙනියා ඉයුසොනොෆිල, බේසොෆිල, නියුට්‍රොෆිල, මොනොසයිට, වසාසයිට. ඉයුසොනොෆිල, බේසොෆිල, නියුට්‍රොෆිල, මොනොසයිට, වසාසයිට. මෙන්න මේ කියන පස් දෙනාගෙන් තමයි සුදු රුධිරාණු හැදිලා තියෙන්නේ. මේ පස් දෙනාගේ මෙන්න මේ හතර දෙනා මෙයාලා වැඩක් කරනවා. අපි ඒකට කියන්නේ භක්ෂණය කරනවා කියලා. භක්ෂණය කරනවා. භක්ෂණය කරනවා කියන්නේ රුධිරයට කවුරු හරි විස බීජයක්, වෛරසයක් හරි බැක්ටීරියාවක් හරි ඇතුල් වුණොත් මේ සෛල ටික ගිහිල්ලා ඒ බැක්ටීරියාව හරි වෛරසය හරි අරගෙන තමන්ගේ සෛලය ඇතුළට දාගෙන ඉන්න වෛරසය ඉන්නවා. හිමීට මේ වෛරසය දාගන්න තමන්ගේ සෛලය ඇතුළට දාලා මරලා දාන්න. හරියට හපල කෑවා වගේ වැඩක්. ඒ හින්දා අපි කියනවා මේකට භක්ෂණය කරනවා කියලා. හැබැයි වසා සෛල වෙනස්. මෙයා කරන්නේ ඊට වඩා වෙනස් වැඩක්. මෙයා කරන්නේ ප්‍රතිදේහ හදනවා. ඕක තමයි දැන් කොරෝනා වෛරස් එකත් එක්ක ලොකුවටම අපි කතා වෙන්නේ. ප්‍රතිදේහ ඇති. මෙයාලා තමයි ඒක කරලා දෙන්නේ. කරලා දෙන්නේ මෙහෙම. දැන් ඔන්න මෙයාලගේ මේ වසාසෛල කියන කට්ටිය රුධිරය යන ගමන් බලනවා රුධිරය ඇතුලේ ඉන්නවද පිටින් ආපු කට්ටිය. ඉන්නවනම් ඒ කියන්නේ වෛරස් බැක්ටීරියා ඉන්නවනම් මෙයාලා ගිහිල්ලා එයාලගේ තොරතුරු එකතු කරගන්න. එකතු කරගෙන එයාලගේ දුර්වල තැන බලලා එයාලට මැරෙන්න පුළුවන් විදිහේ රසායනික සංයෝගයක් හදනවා. අන්න ඒකට අපි කියනවා ප්‍රතිදේහයක් කියලා. මේක රුධිරයට දාපු ගමන් අර ජීවියට ඉන්න බැරි වෙලා යනවා. දැන් කොරෝනා වලට වෙන්නේ තෝක. පාරට කොරෝනා හැදුනොත් දැන් රුධිරයේ ඉන්න වසාසෛල මේ කොරෝනා වෛරසය අඳුනාගෙන ඒකට එරෙහිව ප්‍රතිදේහයක් හදනවා. හදපුවාට පස්සේ අපිට කොරෝනා සුව වෙනවා. හැබැයි මෙයාලා වගේ ශනිකව භක්ෂණය කරගන්න බෑ. ඒ නිසා මේකට දින 7ක් විතර යනවා. ප්‍රතිදේහ හැදෙන්න පටන් ගන්න දින 5ක් 7ක් අතර යනවා. ඒ හින්දා ප්‍රතිදේහය හදලා අර ජීවීන් ඔක්කොම මැරෙනකොට සමහරට දින 14ක් දින 21ක් විතර යන්න පුළුවන්. එතකොට සුදු රුධිරාණු වලින් ප්‍රධාන මාර්ගකරණය කරන්නේ ප්‍රතිදේහ හදලා හරි භක්ෂණය මගින් හරි විස බීජ වලින් අපිව ආරක්ෂා කරනවා. ඒක සුදු රුධිරාණු කියන්නේ අපේ ආරක්ෂාවට තියෙන යාන්ත්‍රණයක්. නැත්නම් ව්‍යාධි ජනකයෙක්ගේ ආරක්ෂා කරන ක්‍රමයක් විදිහට තමයි තියෙන්නේ. ඕකත් අපි ටියුට් එකේ සටහන් කරගමු. සුදු රුධිරාණු යටතේ අපි සටහන් කරගමු. මෙහෙම ලියමු. රුධිරයට ඇතුල් වන
රුධිරයට ඇතුළු වන ව්‍යාධි ජනකයින් විනාශ කිරීම මේවා මගින් සිදු කරයි. රුධිරයට ඇතුළු වන ව්‍යාධි ජනකයින් විනාශ කිරීම මේවා මගින් සිදු කරයි. එහිදී භක්ෂණය මගින් හෝ ප්‍රතිදේහ සෑදීම මගින් ව්‍යාධි ජනකයින් විනාශ කරනු ලබයි. ප්‍රතිදේහ සෑදීම මගින් ව්‍යාධි ජනකයින් විනාශ කිරීම කරනු ලබයි. ඒකටම ලියමු. न्यूट्रोफिल क्रमावक यूसोनोफिल क्रमावक बेसोफिल सह साधारण न्यूट्रोफिल यूसोनोफिल बेसोफिल मोनोसाइट सह वसासाइल लेस सुदु रुधिराणु वर्ग कीपयकी न्यूट्रोफिल यूसोनोफिल बेसोफिल मोनोसाइट सह वसासाइल लेस सुदु रुधिराणु वर्ग कीपयकी. ඔක ලියා ගන්න ගමන් අහන්න ඊළඟට අපිට කියන්නේ රුධිර පට්ටිකා කියන්නේ රුධිර පට්ටිකාවල ප්‍රධානම කාර්යය වෙන්නේ තුවාලයක් සිදු වෙච්ච වෙලාවක තුවාලය රුධිරය එළියට යන්නේ නැති විදිහට රුධිරයේ කැටි ගහලා සුව කරගන්න එක. මම මේක මකන්නම්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔය විදිහට ඔයාලගේ කකුලේ හරි අතේ හරි ගොයන් තුවාලයක් තිබ්බොත් ඔය පට්ටිකා ඇවිල්ලා මෙන්න මේ වගේ දැලක් වගේ හදනවා. දැලක් වගේ හැදුවට පස්සේ ඔය තියෙන රතු රුධිරාණුයි සුදු රුධිරාණුයි ඇවිල්ලා මේ තැන්වල ඉර වෙනවා. ඉර වුණාට පස්සේ මෙතනින් එළියට ආය රුධිරය ඉන්නේ. ඔයාලා මේක දැකලා තියෙනවා. මේක හැදුනාට පස්සේ යම්නම් වතුර වගේ ගලලා නතර වෙලාම යනවා. ඊට පස්සේ කාලෙක ඔයාලා අර තුවාලේ හොද වුණාට පස්සේ කළු පාට බිබිල වගේ කඩලා දාන්නේ මෙන්න මේ හැදිච්ච රුධිර කැටිය. ඒ හින්දා රුධිර පට්ටිකා මගෙන් රුධිරය එළියට යන එක වළක්වනවා. සහ වෛරස් රෝගයක් හැදුනහම රුධිරයේ තියෙන පට්ටිකා ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හැම වෛරසයකට නෙමෙයි ඔය ඩෙන්ගු මියුන වගේ වෛරස් වලදී රුධිර පට්ටිකා ප්‍රමාණය පහළ යනවා.
ඔය ටිකත් අපි සටහන් කරගමු. රුධිර පට්ටිකා කියන එක යටතේ අපි සටහන් කරමු. මෙතන මෙහෙම ලියා ගන්න. සිරුරේ තුවාලයක් සිදු වූ විට එම ස්ථානයේ රුධිරය කැටි ගැසීමට සලස්වා රුධිර වහනය වැළැක්වීම රුධිර පට්ටිකා මගින් ඉටු කරයි. අල කවුරු හරි මයික් ඔන් කරනවා ළමයි. පට්ටිකා මගින් ඉටු කරයි. ඒකටම ලියා ගන්න. සමහර වෛරස් රෝගවලදී පට්ටිකා ප්‍රමාණය අඩු විය හැක. යට රෝලේ උදාහරණ කියලා දාලා ඩෙන්ගු වෛරසය, මියුන් මේ දෙකටම ඔය වැඩේ වෙන්නේ. ඊළඟ රුධිර ප්ලාස්මය කියන එක අපි ඊළඟ දවසේ කතා කරමු. මොකද තව විනාඩි කිහිපයකින් මේක ආයෙත් කට් වෙනවා. ආපහු කනෙක්ට් කරන්නේ නැහැ. එතකොට අපිට රුධිර ප්ලාස්මය කියන කොටස සහ පාර විලයනය කියන කොටස තමයි අපිට ඉතුරු වෙන්නේ. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. එහෙනම් අදට අපි ක්ලාස් එක ඉවර කරමු. එහෙනම් ඔක්කොටම ආයිබෝවන්.